සුබ දවසක්. අපි එහෙනම් කතා කරමු අද ඔබට ටිකක් අමාරුයි කියන කොටසක්. මොකද්ද මේ ආඛ්‍යාත කලණය ව්‍යුත්පන්න කරමු කියන එක. මොකද මම පෙර වීඩියෝ එකක් ඔබට ඉදිරිපත් කරනවා කළා ඇති ආඛ්‍යාත කලණය සංකේත කිරීම කියලා. ඉතින් ඒක පොඩ්ඩක් බලලා තමයි ඔබට මේකට එන්න වෙන්නේ. නැත්නම් ඒක බලන්න නැතුව මේකට ආවොත් ගැටලු සාගතයි. සංකේතය ඉගෙනගෙන තමයි ව්‍යුත්පන්න වලට එන්නේ. මේ ව්‍යුත්පන්න එකේ අපිට අර පෙර අපි සංකේත තර්ක ශාස්ත්‍රය භාවිතා කළ ව්‍යුත්පන්න වල අදාළ රීති ටිකක් ගලපනවා. මේකෙත් අපිට අලුතෙන් තව රීති තුනක් සහ ප්‍රමාණීකාර නිෂේධනය කියලා විශේෂ රීතියකුත් සම්බන්ධ වෙනවා. ඒකට රීති අපිට ගොඩක් තියෙනවා. මේ ටික හරියට අධ්‍යයනය කරගත්තොත් අපිට මේක ලේසියි. මේකේ අපිට තව තියෙනවා කොටස් ව්‍යුත්පන්න ක්‍රමය සහ ප්‍රමේයන් තියෙනවා. ඊළඟට රුක් ක්‍රමය තියෙනවා. ඉතින් මේ ටික අපි ඉගෙන ගත්තොත් අපිට ලකුණු ප්‍රමාණයක් විශාල ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. අඩු ගානේ ලකුණු 25කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන්නේ මේ කොටස් ටික MCQ එක සහ papers වලින් ඒ කියන්නේ අපිට දෙවන පත්‍රයත් එක්ක එකතු වෙනකොට ලකුණු 25ක විතර ප්‍රමාණයක් අපිට එකතු වෙනවා. මේක අපි ඔබ හරියට අධ්‍යයනය කරගත්තොත් ඔබට පුළුවන් මේකෙන් මේ ලකුණු ප්‍රමාණය අරගන්න. බලමු අපි ව්‍යුත්පන්න රීති ටිකක් තියෙනවා. මම කියන්නේ අර පෙර අපි ව්‍යුත්පන්න රීති ටික නෙමෙයි මම මේ ඉදිරිපත් කරන්නේ අපිට ආඛ්‍යාත කලණයේ හමු වන අලුත් රීති ටිකක්. පළවෙනි එක තමයි සර්වවාචී අවස්ථාකරණය. ඒක කෙටියෙන් අපි කියනවා ආ කියලා. ආ කියලා මේ මෙතන මම පෙන්නලා තියෙන්නේ දැන් අපි ව්‍යුත්පන්න කරනකොට ඉදිරිය අපි ලියනවා වරහන් ඇතුලේ ටිප්පණි ලියනවා කියලා. ඔය ටිප්පණි ලියන්නේ මේක තමයි ආ කියලා. නැත්නම් මේක ලියන්න ගියොත් අපිට වෙලාව යන නිසා අපි ටිප්පණිය තුල ලියන්නේ මේ ආ කියන එක. ඒක සර්වවාචී අවස්ථාකරණය. සර්වවාචී ප්‍රස්තුත වෙන්නේ අපි මේ all එක තියෙනවා නම් all x කියලා තියෙනවා නම් අපි ඒවට කියනවා සර්වවාචී ප්‍රස්තුතයක් කියලා. all x fx ගාම්‍ය dx කියලා තිබුණොත් මේක අපි කියනවා සර්වවාචී ප්‍රස්තුතයක්. ඒ ප්‍රස්තුතයක් කියලා. එතකොට මෙන්න මේ වගේ එකක් කොහොමද අපි ආ වලට දාන්නේ? සර්වවාචී අවස්ථාකරණයට දාන්නේ. දැන් ඔන්න එතකොට මේ අවස්ථා ටික මම මෙතන තියෙනවා all x fx කියලා එකක්. මෙතන තියෙන්නේ all x fx කියලා එකක්. බලමු all x fx කියන එක මේ සර්වවාචී අවස්ථාකරණයට දැම්මොත් අපිට මේ all එක ඉවත් වෙලා යන්නේ මෙතන. මේ all x fx කියන එක සර්වවාචී අවස්ථාකරණය බලන්න මෙතන තියෙන මෙහිදී සර්වවාචී ප්‍රමාණීකාරකය ඉවත් කර ලිවිය හැකිය. ඔන්න පළවෙනි එක. මතක තියෙන්න ඕනේ ඒක. සර්වවාචී විතරයි. හැබැයි අසතිවාචී ප්‍රමාණීකාරකයට මේක බලංගු නැහැ. නැත්තම් දෙක මාරු කරගෙන ඕවා පර අච්චාරුවක් කරගන්න ළමයි. ඉතින් ඒක වෙනස් කරගන්න ඕනේ පළවෙනි එක තමයි සර්වවාචී ප්‍රමාණීකාරකේ ඉවත් කර ලිවිය හැක. සර්වවාචී ප්‍රමාණීකාරක කියන්නේ මෙන්න මේකට. මේක ඉවත් කර ලිවිය හැක. ඊළඟට ප්‍රමාණීකාරකේ හා බන්ධිත විචල්‍ය වෙනුවෙන් කවර හෝ විචල්‍යයක් හෝ නාම අක්ෂරයක් අවස්ථාකාරක විචල්‍ය වෙනුවෙන් යෙදේ. ඔන්න අපි විචල්‍ය වෙනස් වෙන්න පුළුවන් නාම අක්ෂරයක් ආදේශ කරගන්න පුළුවන් සර්වවාචී අවස්ථාකරණය යටතේ විතරයි. එතකොට අපි බලමු මෙන්න මේ all x fx කියන එකට සර්වවාචී අවස්ථාකරණය දැම්මොත් එතකොට අපිට මේක ඉවත් කරලා fx කියලා ලියන්නත් පුළුවන්. එතකොට මේ කියන්නේ මේක අපි එක කියලා දුන්නොත් මේකට එක දැම්මොත් එහෙනම් එකට අපි ආ දැම්මා. ඔන්න අපි එතකොට මේ විදිහට අපිට ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට අලුත් විචල්‍ය අක්ෂරයකට එන්නත් පුළුවන්. fy කියලා විචල්‍ය වෙනස් කළා. ඒත් අපි මේකට එක කළා නම් අපි දානවා එකට ආ කියලා. හරිද? එතකොට අලුත් විචල්‍ය අක්ෂරය. දැන් මෙතන තියෙන x නේ. ඒ විචල්‍ය අක්ෂරය අපි y කරගත්තා. හරි? නව විචල්‍ය අක්ෂරයකට එන්න පුළුවන්. ඊළඟට අපිට මෙතෙන්ට නාම අක්ෂරයක් එන්නත් පුළුවන්. fa කියලා ගන්න පුළුවන්. එතකොට මේ කියන්නේ නාම අක්ෂරයක් භාවිත කරන්න පුළුවන්. අපි නාම අක්ෂර කියලා කියන්නේ මේ a සිට e දක්වා අකුරු a b c d e කියන අක්ෂර. කැපිටල් අකුරු වලින් තියෙන ඒවා. නැත්නම් සිම්පල් නෙවෙයි. කැපිටල් a b c d e කියන අක්ෂර ටික අපි නාම අක්ෂර විදිහට වෙන් කරලා ඇති. මම පෙර වීඩියෝ එක බලන්න වෙනවා. ඒක බැලුවොත් අපිට මේ ටික අඳුර ගන්න පුළුවන්. එතකොට දැන් ඔන්න නාම අක්ෂරයක් x වෙනුවට අපි විචල්‍ය අක්ෂරය වෙනුවට නාම අක්ෂරයක් ආදේශ කළා. එහෙම නැත්නම් අපිට සිම්පල් a ඒත් විචල්‍ය අක්ෂරයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒතර මෙන්න මේක අපිට මේකට අපි මෙන්න මේ අවස්ථාවට සර්වවාචී අවස්ථාකරණයේ යෙදුවොත් අපිට පුළුවන් මෙන්න මේ ප්‍රතිඵලය ලබා ගන්න.
අපි දැන් මෙතන තියෙනවා all x not fx. all x not fx කියන අවස්ථාව. එතකොට මෙතෙන්දී අපිට වෙන්නේ මේ all එක ඉවත් වෙනවා. එතකොට එතන අපි all එක ඉවත් කළොත් අපිට not fx කියලා ලියන්න පුළුවන් අර විදියමයි. not fy කියලා ලියන්න පුළුවන්. not fa කියලා නාමාක්ෂරයක් ආදේශ කරන්න පුළුවන්. නැත්නම් අපිට not fa කියලා මේ විචල්‍ය අක්ෂරය භාවිත කරන්න පුළුවන්. ඒ දෙයමයි. බලමු සංකීර්ණ අවස්ථාවකට ගිහිල්ලා. මෙතන වෙන්නේ all x fx, gx. වෙන්නේ එතකොට බලන්න all එක ඉවත් කළා. බලමු මම ලිය all x fx, gx. මෙතන වෙන්නේ අර all එක ඉවත් වුණා fx, gx කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් fy, gy කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් නාමාක්ෂරයක් වෙන්න පුළුවන් fa, ga කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අර විදිහට fa, ga කියලා ලියන්න පුළුවන්. බලන්න මේ හැම අවස්ථාවකම යෙදුනේ මෙන්න මේ all x එක ඉවත් වුණා. සර්වවාචී ප්‍රමාණීකාරක ඉවත් වුණා. සර්වවාචී ප්‍රමාණීකාරක ඉවත් වෙලා අපි අර විදිහට මේ කියන උපදේශ ටිකට අනුව අලුත් අක්ෂරයක් වෙන්නවා. හැබැයි ඒක අපි ව්‍යුත්පන්න කරනකොට කරන්න ඕනේ මේක අපි එක නම් අපි ඉස්සරහින් ටිප්පණිය තුල ලියන්න ඕනේ මෙන්න මේක සිද්ධ කළේ මෙන්න මේකෙන් කියන. එතකොට තමයි අපිට මේ ව්‍යුත්පන්න රීතිය පැහැදිලි වෙන්න ඕන. සර්වවාචී අවස්ථා කරන රීතිය කියලා කියන්නේ මෙන්න මේක. ඒකට ඒක යොදන්න පුළුවන් අපිට මේ සර්වවාචී ප්‍රස්තුත සඳහා පමණයි. එතකොට all x එක තියෙන ඒවාට අපිට මේක යොදන්න පුළුවන්. all x එක තියෙන ඒවාට විතරයි මේක යොදා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට බලමු අසතිවාදී අවස්ථාකරණය. මේක sum x. අසතිවාදී සමහර ඇතමේ ඒ වගේ අවස්ථාවක. ඒකට මේක භාවිත කරන්න පුළුවන් මේ sum කියන අවස්ථාවේදී විතරයි. sum x එක. ඒකට එතන වෙන්නේ අසතිවාදී ප්‍රමාණීකාරක ඉවත් කරේ. ඔන්න මෙතෙන්දී අර ඉස්සෙල්ලා වගේ සර්වවාචී ඉවත් කළා වගේ මේකද ඉවත් කරන්නේ අසතිවාචී ප්‍රමාණීකාරකේ මෙන්න මේක ඉවත් කරනවා. හැබැයි ඒකේ විශේෂ රීතියක් තියෙනවා. විශේෂ අවස්ථා දෙකක්. රීතියක් නෙවෙයි විශේෂ අවස්ථා දෙකක් තියෙනවා. ප්‍රමාණීකාරකයේ විචල්‍ය හා බැඳී ඇති ආඛ්‍යාත පදවල විචල්‍ය වෙනස් වේ. මෙන්න මේක මතක තියෙන්න ඕන. විචල්‍ය වෙනස් වෙනවා. ඒකට නව විචල්‍යයක් අපි ආදේශ කරගන්න ඕනේ. තියෙන එකක් නෙවෙයි. මෙතන ඒ දීලා තියෙන එකේ නැති එකක් එන්න වෙනවා. ඊළඟට නාමාක්ෂර ඉස්සෙල්ලකේ අපි ආදේශ කළා. මේකෙදි නාමාක්ෂර ආදේශ කරන්න බෑ. මෙන්න මේ ටික මතක තියෙන්න ඕන. විචල්‍ය වෙනස් වෙලා නව විචල්‍ය අක්ෂරයක් ආදේශ කරන්න ඕනේ. නාමාක්ෂර අර ඉස්සෙල්ලා අපි සර්වවාචී අවස්ථා කරන්නේ නම් නාමාක්ෂර අපි ආදේශ කළා. මේකෙදි අපිට නාමාක්ෂර ආදේශ කරන්න බෑ. බලමු අපි එකක් හදලා. sum x fx. එතකොට අපි මෙතන තියෙන x විචල්‍ය ඒ වෙනකොට මේක ඉවත් වෙනවා. නව විචල්‍ය අක්ෂරයකට පෙනී සිටින්න වෙනවා. fy නැත්නම් fz නැත්නම් අපිට fa. හරි මෙතන වෙනකොට අපි අලුත් විචල්‍ය අක්ෂරයකට ආවා. මේකට එන්න පුළුවන් නැත්නම් මේකට එන්න පුළුවන් නැත්නම් මේකට එන්න පුළුවන්. මේ අස්තිවාදී ප්‍රමාණීකාරක ඉවත් වෙනවා. බලමු අපි මේකේ නිෂේධන අවස්ථාව. එතන වෙන්නේ අර විදිහම තමයි. all x not fx කියලා අපි ගත්තොත් අපිට ලැබෙනවා මේ හැම එකම බලන්න අලුත් මේක ඉවත් වෙලා මෙතන y වුණා මේක ඉවත් වුණා. not එතන අලුත් විචල්‍ය අක්ෂරයකට ආව. මෙතන නැති එකක් අපි ගත්තා. එතකොට අපි මෙතන එක නම් අපි මෙතන ඉස්සරහින් ලියනවා එකට මොකද අපි කියන්නේ මෙන්න මේ අවස්ථාව ආ කියලා. අස්තිවාචී අවස්ථාකරණය. එකට අස්තිවාචී අවස්ථාකරණය යෙදුවා කියලා. එතකොට අපි මේකේ ටිප්පණි ලියනකොට අපි ලියනවා ඒක. අස්තිවාචී අවස්ථාකරණය කියලා නෙවෙයි අපි ලියන්නේ ආ කියලා ලියන්නේ. ඊළඟට අපි බලන්න මෙතන තියෙන්නේ sum y not මෙතන එතකොට මේක ඉවත් වෙනවා. එතකොට ඉවත් වුණාට පස්සේ මෙතන තියෙන්නේ y. මේ විචල්‍ය අක්ෂරය y. එතකොට මේ විචල්‍ය අක්ෂරය y වෙනකොට අපි නව විචල්‍ය අක්ෂරයකට එන්න ඕන. මෙතන අපි වැරදි. එහෙනම් අපි මෙතන වෙන්න ඕනේ. එතකොට x ලියන්න පුළුවන්. අපිට මෙතන x මෙතන fx මෙතන වෙන්න ඕනේ මෙහෙම. ඇයි? නව විචල්‍ය අක්ෂරයකට එන්න වෙනවා. මේක වැරදි. අපි ඔන්න not fx සංයෝජක gx වෙන්න ඕන. මෙතන නැති විචල්‍ය අක්ෂරයක් ඕන පෙනී සිටින්න. දැන් මෙතන තියෙන්නේ fy මෙතන තියෙන්නේ z. දැන් ඒක හරි. මෙතන තියෙන්නේ simple a විචල්‍ය නේ. එතකොට ඒක හරි. එතකොට මෙතන
තියෙන එක මෙතන ලිව්වොත් ඒක වැරදි. මේ කියන රීතිය අනුව අනුව අසතිවාදී අවස්ථා කරන රීතිය අනුව විචල්්‍ය වෙනස් වෙයි. නව විචල්්‍යයක් ආදේශ කළ යුතුයි. හැබැයි නාමාක්ෂර වෙන්න බෑ. දැන් මේක නාමාක්ෂර භාවිත කරන්න බෑ මේ රීතිය අනුව. දැන් මෙතන බලන්න. sum x sum y fy සංයෝජක gy. හැබැයි මෙතන වෙන්නේ මෙතන තියෙන්නේ sum නේ sum x නේ. එතකොට අපි අලුත් මෙතන තියෙනවා x සහ y කියලා දෙකක්. ආදේශ කරන්න එතන දීලා තියෙන විචල්්‍යය. එතකොට අපිට ඒ දෙක මෙතන පාවිච්චි කරන්න බෑ. මෙතන ඇවිත් තියෙන z සහ a පේනවනේ. නව විචල්්‍ය අක්ෂරයකට ආවා. මේ රීතිය අනුව අපිට සිද්ධ වෙන්නේ ඒක. ඊළඟට බලමු අපි ඊළඟ අවස්ථාව අසතිවාදී සාමාන්‍යකරණ අවස්ථාව. දැන් අසතිවාදී එකක් දුන්නොත් ඒක අපි සාමාන්‍යකරණය සම් එකක් ඇඩ් කරනවා. සම් එක නැතුව තිබුණොත් අපි ඒකට සම් එකක් ඇඩ් කරනවා. කොහොමද ඇඩ් කරන්නේ? දැන් අපිට fa කියලා නාමාක්ෂරයක් එක දීලා තිබුණොත් එතකොට අපි නාමාක්ෂරයට අපි සම් එකක් ඇඩ් කරමු. අපිට පුළුවන් sum x fx කියලා ලියන්න. හැබැයි sum x fa කියලා ලියන්න නම් බෑ. මතක තියාගන්න ඒක. මේකට අපි sum x fa කියලා ලියුවොත් ඒක වැරදි. හරිද? ඒ නිසා අපිට sum a මෙතන නාමාක්ෂරයක් ආදේශ වෙච්ච එකකට අපි sum එකක් ඇඩ් කරනවා නම් විචල්්‍ය අක්ෂරයක් එක්ක ආඛ්‍යාතය ලියන්න ඕන. sum x fx කියලා ආඛ්‍යාත අක්ෂරය වෙනස් වෙනවා. ආඛ්‍යාත අක්ෂරයකට මාරු වෙලා අපි මෙතන තියන්නේ මේ තියෙන ආඛ්‍යාත අක්ෂරයට අපි විචල්්‍ය අක්ෂරයක් සම්බන්ධ වෙනවා. ඒකට sum x fx වෙනවා. ඒත් මෙතන තියෙන fx එතකොට අපිට ඒකත් ලියන්න පුළුවන් sum x fx කියලා. මෙතන තියෙන fx ඔන්න අපිට නව විචල්්‍ය අක්ෂරයකට එන්නත් පුළුවන්. sum y fy කියලා එන්නත් පුළුවන්. sum y fy කියලා අපිට අලුත් විචල්්‍ය අක්ෂරයකට එන්නත් පුළුවන්. not fa තියෙනවා නම් අපිට උනා ඒක sum x not fx කියලා ලියන්න. විචල්්‍ය අක්ෂරය වෙනස් වෙන නාමාක්ෂර ලියන්න බෑ. ඊළඟට මෙතන තියෙන fx සංයෝජක gx තියෙනවා නම් අපිට පුළුවන් sum y fy සංයෝජක gy කියලා හදා ගන්නත් පුළුවන්. මේක අපිට වෙනස් වෙලා තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා නාමාක්ෂර දෙකක් fa සංයෝජක ga. එතකොට ඒකත් අපිට පුළුවන් මේ විදිහට ලියා ගන්න sum x fx සංයෝජක gx කියලා. මේ විදිහට අපිට මාර්ක් කර ගන්න පුළුවන්. හැබැයි කිසියම් සංකේත මෙන්න මේකත් මතක තියෙන්න ඕනේ. කිසියම් සංකේතමය සූත්‍රයක් සර්වවාචී අවස්ථාකරණය අසතිවාචී අවස්ථාකරණය යන දෙකටම නැගිය හැකි නම් පළමුව අසතිවාචී අවස්ථාකරණය යොදන්න වෙනවා. මෙන්න මේක මතක තියෙන්න ඕන. කිසියම් සංකේතමය සූත්‍රයක් සර්වවාචී අවස්ථාකරණය හා අසතිවාචී අවස්ථාකරණය යන දෙකටම නැගී හැකි නම් පළමුව අසතිවාචී අවස්ථාකරණය යොදන්න. දැන් මේ අවස්ථාව තියෙන්නේ. දැන් මෙතන තියෙනවා අසතිවාචී එක සහ සර්වවාචී එක කියලා නේද? එතකොට අසතිවාචී එකේදී වෙන්නේ මේ y එකනේ. y එක මේ තියෙන්නේ. මෙයත් එක්ක සම්බන්ධතාවයක් තියෙන්නේ gy එක. sum y all y fx gy. එතකොට මෙන්න මේ අසතිවාචී එකත් එක්ක බැඳිච්ච නව විචල්්‍ය අක්ෂරයක් එන්න ඕනනේ. අර අපි ඉස්සෙල්ලා ආවලදී කිව්වේ. ඒ නිසා දැන් අපි මේ බැඳුණු ඒ බැඳීම තියෙන සපර්යන්ත ගත කියන එක මම ඔබට පැහැදිලි කරලා ඇති. සපර්යන්ත ගත වෙනවා කියලා කියන්නේ අපි හිතමු මෙතන තියෙන sum එක එක්ක හෝ all එක එක්ක තියෙන විචල්්‍ය අක්ෂරය ආඛ්‍යාත අක්ෂරයත් එක්ක බැඳිලා තියෙන විචල්්‍ය අක්ෂරයට සම්බන්ධ නම් දැන් මෙන්න මෙයා මේ දෙන්න එක සම්බන්ධ නම් අපි ඒකට කියනවා සපර්යන්ත ගත කියලා. දැන් මෙයා සපර්යන්ත ගත වෙලා තියෙන්නේ මෙතන ඉන්න y මෙයත් එක්ක. එතකොට ඔන්න එයා මාරු වෙලා තියෙන g set වෙනවා. අලුත් විචල්්‍යයකට ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙයා මාරු වෙලා නැහැ. එයාට ඒක අදාළ නැහැ. අසතිවාචී අවස්ථා කරනකොට විතරයි ඒක අදාළ වෙන්නේ. මෙයත් එක්ක විතරයි යා බැඳීම තියෙන්නේ. දැන් මෙයා මාරු වෙලා නැහැ. ඒක අදාළ නැහැ අපිට. සවුන්න all x දැන් අපි අසතිවාචී එකට මුලින් දාන්නේ. මෙතන තියෙනවා දෙකක් all එක සහ sum එක. ඒගොල්ලෝ ඉස්සෙල්ලාම අපි අසතිවාචී අවස්ථා කරන්නේ තමයි යොදන්නේ. මේක අසතිවාචී අවස්ථා කරන්න යොදනවා කියලා කියන්නේ මෙයා අසතිවාචී ඉවත් වෙනවා. ඉවත් වුණාට පස්සේ නව විචල්්‍යයකට එයා එන්න ඕනේ. ඔන්න යාව. මේ අසතිවාචී එක ඉවත් වුණා. මෙතන ඉන්න y g set වුණා. නව විචල්්‍ය අක්ෂර කරා. දැන් ඊට පස්සේ අපි මෙන්න මේක තමයි අපි කියන්නේ මේක එක නම් අපි එකට දානවා අවස්ථාව.
ඊට මෙතන තියෙන දැන් ඕල් එක මෙතන තියෙන ඔන්න සර්වවාක්‍ය අවස්ථා කරන්නේ දැන් මේ කියන්නේ මෙහා ඉවත් වෙනවා මෙහා ඉවත් වෙන කියන්නේ මෙහා දෙක නම් අපි කියනවා මෙතන දානවා දෙකට සා ආ දැම්මා කියලා. මොන විදිහේ පිළිවෙලක් තමයි වෙන්නේ මේ අසිටවාදී සාමාන්‍යකරණය. right ඊළඟට අපිට තියෙනවා ප්‍රමාණීකාරක නිෂේධනය කියලා එකක්. ප්‍රමාණීකාරක නිෂේධනය කියලා කියන්නේ අපිට මෙන්න මේක ලියන්න පුළුවන් මේ විදිහට. හරි ලේසි වැඩක්. මතක තියාගන්නත් ලේසි. තියන්නේ අපිට හිතමු not all x fx කියලා දුන්නොත් මෙන්න මේ නිෂේධනයේ මෙන්න මෙතන තියෙන නිෂේධනයේ ස්ථානය වෙනස් වෙනවා. මෙතන තියෙන නිෂේධනයේ ස්ථානය වෙනස් වෙනවා. මොකද්ද වෙන්නේ? නිෂේධනයේ ස්ථානය වෙනස් වෙනවා කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන නිෂේධනය අපි ඉවත් කරලා ගන්නවා. ඉවත් කරනවා කියලා කියන්නේ මෙතන තියෙන නිෂේධනය අපි මෙතෙන්ට ගන්නවා. ස්පේස් එක මාර්ක් කරනවා. හරි? මෙතන ඉස්සරහා තියෙන එක වෙනස් වෙනවා. මේ all එක වෙනුවට sum එක add කරනවා. වෙනස් වීම තියෙන්නේ මෙහෙම. අපි හිතමු not all x fx කියලා දුන්නොත් මේක ප්‍රණී දැම්මොත් ඒක අපි එක කියලා හිතමු. මේක ප්‍රණී දැම්මොත් අපි කියන්නේ sum එක. ඒ වෙනුවට sum එක ලිව්වා. sum x එක ලිව්වා. not එකේ ස්ථානේ මාර්ක් කරලා මෙතන ඉදිරියෙන් තියෙන මේක පිටපස්සට දැම්මා. සහ fx කියලා ලිව්වා. fx ලිව්වා. එතකොට අපි කොහොමද fx එක දැන් මේ විදිහට ලිව්වා. දැන් ඔය විදිහට තමයි මේ ඔක්කොම ටික වෙන්නේ. right? එතකොට බලන්න sum x not sum x fx වෙනකොට මේ not එකේ ස්ථානේ මාරුණා. sum එක වෙනකොට all එක ආවා. හැම එකම මේ all එක all x not fx දිනනවා. not එක මෙතන තියෙන not එක ඉස්සරහට ආවා. මේ වෙනකොට මේක තියා. මේක not එක මෙතෙන්ට ආවා මේක මෙතෙන්ට ගියා පොඩි දෙයක් තියෙන්නේ අපිට මේ sum x fx එතන not තියෙන්නේ මේකට ප්‍රණී දැම්මොත් අපි તો මේක එකනේ දෙකට ප්‍රණී දැම්මොත් මේ එකට ප්‍රණී දැම්මොත් මෙතන all x වෙනවා මේ not එක ඊළඟට එනවා fx එතන අපි කියනවා එකට ප්‍රණී දැම්ම කියලා ප්‍රමාණීකාරක නිෂේධනය දැම්මා මොන ප්‍රමාණීකාරක නිෂේධනයද වෙන්නේ නිෂේධනයේ ස්ථානය මාරු වෙනවා all එක වෙනකොට sum එක add වෙනවා sum එකක් තිබුණොත් all එක add වෙනවා නිෂේධනයේ මාරු වීමක් වෙනවා ඉදිරියටද පිටුපසටද කියලා. ඒ කියන්නේ ප්‍රමාණීකාරක නිෂේධන දෙක ප්‍රමාණීකාරකයේ අතරේ. ඒ කියන්නේ sum එකේ ප්‍රමාණීකාරකයේද all එකද ওই දෙකේ ඉදිරියට හෝ පිටුපසට තමයි මාරු වෙන්නේ. දැන් බලමු මේ අවස්ථාව කරා බලන්න all x fx කියන එක මේ මෙතන තියෙන not එක මාරු වුණා all x එක sum x වුණා. अब तीन में तो तीन all x fx gx तीन तो මෙතන වෙන්නේ දැන් නිෂේධනය අපි මෙතන එක මාරු වෙනවා sum x වෙනවා නිෂේධනය ඉදිරියේ තියෙන එක පිටපස්සට එනවා මෙතන fx gx වෙනවා හැම එකම මේ all එක sum x වුණා මෙතන තියෙන not එක ඉදිරියට ආවා sum x all වුණා මෙන්න මෙතන අපි ඔන්න වැරදිලා තියෙනවා. එතකොට මෙතන වෙන්නේ all x මෙතන not වෙනවා ඊට පස්සේ fx සංයෝජක gx වෙනවා. all x sum x එක all x වෙනවා not එක මාරු වෙනවා. මෙතන හරි මේ all x එක sum x වුණා not එක මාරු වෙනවා. මේ විදිහට තමයි ප්‍රමාණීකාරක නිෂේධනය කියන්නේ. දැන් ඔය ටික අපි භාවිත කරන්න ඕන व्युत्पन्न වල ඊළඟට අපි व्युत्पन्न අපේ තර්කයේ සංකේත තර්ක ශාස්ත්‍රය අපි භාවිත කළ व्युत्पन्न වල තියෙනවා මෙන්න මේ රීති ටික පුනර්යෝජන ඒක මම වීඩියෝ එකක් ඇති මුලින්ම ඉදිරිපත් කළා ඒ වීඩියෝ එක බලන්න එතකොට මේ ටිකත් ඔබට ඉගෙන ගන්න පුළුවන් විත්ත නිෂේධන රීතිය ආශ්‍රිතකාර රීතිය නාස්තිකකාර රීතිය සර්ව කිරීමේ රීතිය ආබද්ධ කිරීමේ රීතිය නාස්තිකකාර රීතිය නාස්ති ආශ්‍රිතකාර රීතිය ආකලනය ගම්ම්‍ය උභයගම්ම්‍ය සහ උභයගම්ම්‍ය ගම්ම්‍ය මතක තියාගන්න ආශ්‍රිතකාර හා නාස්තිකකාර රීතිය යොදා ගන්න පුළුවන් ප්‍රධාන සංකේතය ගම්ම්‍ය නියති පදයක් තිබුණොත් විතරයි. වෙන ඒවාට යොදන්න බෑ. ඔක මම පෙර වීඩියෝ එකක් ඉදිරිපත් කරලා ඇති. ඒකත් එක්ක බලලා අඳුන ගන්න. සරල කිරීම හා ආබද්ධ කියන රීති දෙක යොදන්න පුළුවන් සංයෝජක සංකේත තියෙන තර්කයකට පමණයි. නාස්ති ආශ්‍රිතකාරය හා ආකලනය කිරීමේ රීති දෙකම යොදන්න පුළුවන් වියෝජක තර්කයකට පමණයි.
ගම්ම්‍ය උභයගම්ම්‍ය සහ උභයගම්ම්‍ය එක අපිට යොදන්න පුළුවන් p උභයගම්ම්‍ය මෙන්න මේ විදිහේ තර්ක වලට විතරයි. හැබැයි මාරු කරගන්න බෑ. ඕවට විතරයි ඕව භාවිතා කරන්න පුළුවන්. මේවට එක එක ඒවාට භාවිතා කරන්න පුළුවන්. ඔය තියෙන රීතියට ඔය විදිහටම තමයි. වෙන ඒවාට බෑ. මේව භාවිතා කරන්න බෑ සංයෝජක මේක. මේව භාවිතා කරන්න බෑ මේක. නිසා මෙන්න මේවට මෙන්න මේ රීති ටික භාවිතා කරගන්න. එතකොට ඔබට ඔබ හරි ලේසි. right ව්‍යුත්පන්න ක්‍රම. අපිට තියෙනවා ව්‍යුත්පන්න ක්‍රම ප්‍රධාන තුනක් අපි කතා කරලා ඇති. ඍජු, වක්‍ර, අසම්භාව්‍ය. මේකේ වීඩියෝ ටිකක් ඇති කරලා බලන්න. එතකොට ඒ ටික බැලුවාම ඔබට තේරෙයි ඍජු ව්‍යුත්පන්නයක් කොහොමද අපි කරන්නේ. ව්‍යුත්පන්න ක්‍රමය ඍජු ව්‍යුත්පන්න ක්‍රමය, වක්‍ර ව්‍යුත්පන්න ක්‍රමය, අසම්භාව්‍ය ව්‍යුත්පන්න ක්‍රමය, සර්වවාචී ව්‍යුත්පන්න ක්‍රමය. ඔන්න මේක තමයි ඔබට අලුත් එක. අනිත් මේ ව්‍යුත්පන්න ටික ඔබ දන්න ටික. ඍජු එකක් කොහොමද, වක්‍ර කොහොමද, සම්භාව්‍ය කොහොමද කියලා ඔබ සංකේත ව්‍යුත්පන්න කිරීම කියන පාඩමක් මම කරලා ඇති. ඒක බලන්න. එතකොට ওই ව්‍යුත්පන්න තුනම මම උදාහරණ වගේ පැහැදිලි කරලා ඇති. ඒක බලන්න ඔබට ඒක පැහැදිලි වෙයි. මේක මම අලුතින් අපිට ආඛ්‍යාත කලණයත් එක්ක එකතු වෙන ව්‍යුත්පන්න ක්‍රමයක්. බලමු අපි දැන් මෙන්න මිනිසුන් මරණ සුළුය පයිතගරස් මිනිසෙකේ ඒ නිසා පයිතගරස් මරණ සුළුනේ තර්කයක්. එතකොට අපිට තියෙන තර්කය අපි ආඛ්‍යාත කරන විදිහ මම අර සංකේත කරන විදිය පෙර වීඩියෝ එකේ කරලා ඇති. ඒක බලන්න. බලලා ඉවරලා මෙන්න සංකේත කළොත් අපිට මේකේ ප්‍රස්තුතයක් මේක ඒකවාචී ප්‍රස්තුතයක් මේක ඒකවාචී. දැන් අපි බලමු මේක සංකේත කළොත් මිනිසෙකේ ආඛ්‍යාත අක්ෂර වෙන්නේ fa මරණ සුළුයි ga පයිතගරස් ha නේද? මේ විදිහට තමයි මේක නියතියක්. මේක යෙදුවේ නැතුවොත් අපිට ලකුණු ලැබෙනවා බිඳුවයි ඈ. ඒ නිසා මතක තියාගන්න මේක අනිවාර්යයෙන්ම මේ විදිහට ඒක ලියන්න වෙනවා. ඊළඟට අපි සංකේත කරනකොට මේ ඒක ලියන්නේ නැහැ. ඒ වෙනුවට ආඛ්‍යාත අක්ෂරයත් එක්ක විචල්්‍ය අක්ෂරය ලියන්නේ. නාම අක්ෂර විචල්්‍ය අක්ෂර. ඒ නිසා ඔන්න බලමු අපි සියලු මිනිසුන් මරණ දැන් මිනිසකේ fa වෙනවා. මරණ සුළුයි ga වෙනවා. පයිතගරස් නාම අක්ෂරයක්. එතකොට යා a. හරිද? එතකොට all x fx gx එහෙනම් මෙතන a ප්‍රස්තුතයක් අපි සංකේත කරන්නේ all x ඒ කියන්නේ මිනිසුන් මරණ සුළුය. පයිතගරස් මිනිසෙක් එහෙනම් පයිතගරස් මිනිසෙක් වෙනවා. ඊට පස්සේ කියනවා එම නිසා පයිතගරස් මරණ සුළුය. පයිතගරස් එහෙනම් ga වෙනවා. දැන් අපිට දීලා තියෙන තර්කය අපි කොහොමද කරන්නේ? අපි අර විදියම දක්වන්න කියලා ලියනවා. දක්වන්න නිගමනය අපි ලියනවා මේ නිගමනය. නිගමනයේ ඉදිරියෙන් ලියනවා ga කියලා. ඒ තමයි එක. දෙක අපිට තියෙනවා මෙතන අපි පළවෙනි එක තියෙනවා ඍජු එකට යමු. ඍජු ව්‍යුත්පන්න ක්‍රමයෙන් මේක හදමු. all x fx ගම්ම්‍ය gx කියලා තියෙනවා. මේ තමයි පළවෙනි අවයවය. අර වෙනද අපි ව්‍යුත්පන්න ක්‍රම විදිහටම මේකත් ලියනවා. පළවෙනි අවයවය ලියුවා. ඊපස්සේ ඒකට අපි දැන් අර රීති භාවිතා කරන්න පුළුවන්. නැත්නම් ඕනම් මේ දෙවෙනි අවයවයත් ගන්න පුළුවන්. අපි දෙවෙනි අවයවය ගත්තොත් මෙතෙන්ට fa තියෙනවා මේ දෙවෙනි අවයවය. ඒක අපි ලියන ඉදිරියෙන් දෙක අවයවය කියනවා. ඕන අපිට නාම අක්ෂරයක් එක්ක තියෙන. ඒ නාම අක්ෂරයකට අපි මේක පෙරලා ගන්න. අපිට පුළුවන් රීතියක් තියෙනවා. මොකක්ද රීතිය? සර්වවාචී අවස්ථා කරන දාන නාම අක්ෂරات එක්ක මේ fa ගම්ම්‍ය ga කියන. ඔන්න අපි එළිුවේ දෙකට මේ දෙක කියන පේලියට අපි දැම්මා සර්වවාචී අවස්ථා කරන්නේ. ඊට පස්සේ අපිට පස්වෙනි පේලිය එනවා. මෙතන fa ඉන්නවා. මෙතන fa ගාමි ga ඉන්නවා. දැන් අපිට මේකට අස්තිපකාර රීතිය දාන්න පුළුවන්. අපිට එනවා ga. අපි ලියනවා 3 4 අස්තිපකාර රීතිය. දැන් මේ අපිට ඕන නිගමනය ලැබුණා. එහෙනම් ලැබුණා නම් අපි කියනවා ඒ තර්කය සාධනය කළ අවසන් කියලා කැපුවා. ඒ තමයි ඍජු ව්‍යුත්පන්න ක්‍රමය. දැන් තව එකක් බලමු. සියලු මිනිසුන් මරණ සුළුය. පයිතගරස් මැරෙන්නේ නැත. ඒ නිසා පයිතගරස් සියලු මිනිසුන් මරණ සුළුය. පයිතගරස් මැරෙන්නේ නැත. තරදිලා ඇති. මෙතන පයිතගරස් මිනිසෙක් නොවේ වෙන්නේ මෙතන. මිනිසෙක් නොවේ. ඒ නිසා පයිතගරස් මැරෙන්නේ නැත. මේක හරි.
Pythagoras මැරෙන්නේ නැත. බලමු අපි මොකක්ද වෙන්නේ කියලා. එතකොට සියලු මිනිස්සු මැරෙන සුළු ඒක හරියි. Pythagoras මෙතන වෙන්න ඕනේ Pythagoras මැරෙන්නේ නැත. මේක හරි මේක හරි. Pythagoras මැරෙන්නේ නැත. මෙතන එන්න ඕනේ Pythagoras මිනිසෙක් නොවේ. මෙතන මිනිසෙක් නොවේ. මිනිසෙක් නොවේ. ලයින් හදාගන්න. මෙතන Pythagoras මැරෙන්නේ නැත. ඒක හරි. මම මෙතන ලියන්න right මේ දෙකම. සියලු මිනිස්සු මැරෙන සුළුය. ඊළඟට තියෙන්නේ Pythagoras මැරෙන්නේ නැත. එම නිසා Pythagoras මිනිසෙක් නොවේ. එම නිසා Pythagoras මිනිසෙක් නොවේ. ඔන්න ඔය තර්කය අපි සංකේත කළොත් අපිට ලැබෙන්නේ මේක. මේක අපි සියලු මිනිස්සු මැරෙන සුළුය. Pythagoras මැරෙන්නේ නැත. ඒ නිසා Pythagoras මිනිසෙක් නොවේ. අපි බලමු මේක අපි දාලා ව්‍යුත්පන්න වලට not fa ඔන්න නිගමනය ලියමු. අර පෙර ලියුවා වගේම නිගමනය ලියුවා. ඒක තමයි එක. දෙක අපිට ඕන නම් මේක ඍජු එකට යන්නත් පුළුවන් වක්‍රයකට යන්නත් පුළුවන්. ඉස්සෙල්ලා අපි ඍජු එකට දාලා බලමු. මෙතන තියෙනවා not ga දෙක අවයවය. මේ අපි ලිව්වා. තුනට අපි ගන්නවා මේ අවයවය all x fx ගම්ම්‍ය gx එක අවයවය. ඔන්න ඒක අපි සර්වවාදී අවස්ථා කරන දැම්මොත් අපිට එනවා fa ගම්ම්‍ය ga නාමක්ෂර ආදේශ කරගන්න පුළුවන් රීතිය අනුව සර්වවාදී අවස්ථා කරන යටතේ. ඒකවල මෙතන තියෙනවා not ga තියෙනවා මෙතන not ga තියෙනවා. නම් නාස්තිපකාර රීතිය අපිට දාන්න පුළුවන් පහ. අපිට එනවා නාස්තිපකාර රීතිය දැම්මොත් not fa. මෙතන අපි මෙතන ලියන්නේ 3ට සර්වවාදී අවස්ථා කරණය. මෙතන දානවා 2 4 නාස්ති ප්‍රකාර රීතිය. දැන් අපේ නිගමනය ආවිලා තියෙනවා. අපි වැඩි ක්ලෝස් කරනවා. ඔන්න අපේ සාධනය කරලා ඉවරයි. මේක වක්‍ර ව්‍යුත්පන්නයටත් දෙන්න පුළුවන්. බලමු මේ හරි. දක්වන්න කියලා ලිව්වා not fa. එතකොට ඒක අපි 1 2 මෙතන not fa වෙනවා. නාස්ති වක්‍ර ව්‍යුත්පන්න ප්‍රකල්පනය. පස්සේ 3 අපි ගන්නවා all x fx ගම්ම්‍ය gx එක ආවා. එක අවයවය 4 ඒක අපි සර්වවාදී අවස්ථා කරන්නේ දැම්මොත් fa ගම්ම්‍ය ga එනවා. කියන්නේ 3ට ආදම්ම 5 අපිට පුළුවන් මෙතනින් fa ga මෙතන තියෙනවා. මෙතන fa ගම්ම්‍ය ga තියෙනවා. එතකොට ga එක අපිට එනවා. ඒ තමයි 2 4 අස්ති ප්‍රකාර රීතිය. 6 මෙතන ඉන්නවා not ga. not ga අපි මෙතනට ගේනවා. කියන්නේ 2 අවයවය. දැන් දෙන්නේ පරස්පරයි. අර පෙර අපි ව්‍යුත්පන්න වක්‍ර ව්‍යුත්පන්න වලදී සම්වාදයක් ගොඩනගුණොත් එතකොට ඒක සාධනය වෙලා ඉවරයි. දැන් මෙතන තියෙනවා ga සහ not ga අපේ සාධනය එතකොට ඉවරයි. එහෙනම් මේක අපිට පුළුවන් ඍජු එකෙන් හදන්නත් පුළුවන් වක්‍රයකට යන්නත් පුළුවන්. මේ කොයික හැදුවත් හරි. නිවැරදි ඈ. ඊළඟට බලමු අපි තව එකක් කියනවා සියලු දක්ෂය විභාග සමර්ථදී දක්ෂයෙකි විභාග සමත් වෙයි විභාග අපේක්ෂකයෙකි. ඔන්න අපිට දීලා තියෙන තර්කයක්. අපි බලමු සියලු දක්ෂය විභාග සමත් වෙයි fx, gx සියලු දක්ෂය විභාග සමත් වෙයි fx, gx එක සර්වවාචී ප්‍රස්තුතයක්. ඊළඟට කියනවා සියලු විභාග අපේක්ෂකයන් දක්ෂයි. එතකොට එතන වෙන්නේ සියලු විභාග අපේක්ෂකයන්. ඒ කියන්නේ gx සියලු විභාග අපේක්ෂකයන් දක්ෂයි. එතකොට ඔන්න එතන වැරද්දක් තියෙනවා. විභාග අපේක්ෂකයන් කියලා කියන්නේ gx එනවා. මෙතන gx දක්ෂයි fx වෙනවා.
all x dx ගම්ම fx වෙනවා. ඊළඟට විභාග අපේක්ෂකයෝ විභාගයේ සමත් වෙති. එම නිසා විභාග අපේක්ෂකයෝ විභාගයේ සමත් වෙති. right ඒ ටික හරි. දැන් ඔන්න අපි මේක අර විදිහටම ගන්නවා. දක්වන්න all x යාර බලමු. දැන් මෙතන තියෙනවා සියලු දක්ෂ විභාගයේ සමත් වෙති. එතකොට all x fx, gx. ඊළඟට තියෙනවා සියලු විභාග අපේක්ෂකයන් දක්ෂය. විභාග අපේක්ෂකයන් දක්ෂ වෙනවා. ඒ කියන්නේ hx, fx. ඊළඟට සියලු විභාග අපේක්ෂකයෝ විභාගය සමත් වෙති. all x hx, gx වෙනවා. දැන් අපිට තියෙනවා නිගමනය අපිට තියෙන්නේ all x අපිට තියෙනවා all x hx, gx අපිට තියෙන නිගමනය. දැන් මෙන්න මේක සර්වවාචී ප්‍රමාණීකාරකය. මෙන්න මෙතෙන්දී තමයි අර සර්වවාචී ව්‍යුත්පන්න ක්‍රමය කියන එක අපි භාවිත කරන්නේ. බලමු අපි ඒක නිකන් හදන්නේ කොහොමද කියලා. ඔන්න දැන් ඉස්සෙල්ලා අපි ලිව්වේ කෙලින්ම අපි ව්‍යුත්පන්නේ සාධනය කරගෙන ගියා. මෙතෙන්දී අපිට නැවත දක්වන්න කියලා. හැබැයි මෙන්න මේක තියෙන එකට විතරයි හොඳ සර්වවාචී ප්‍රමාණීකාරකයේ තිබුණොත් විතරයි මේක කරන්න පුළුවන්. අසතිවාචී ප්‍රමාණීකාරකයේ තිබුණොත් මේක කරන්න බෑ. සම් එක තිබුණොත්. ඕල් එක තිබුණොත් විතරයි කරන්න පුළුවන්. හැබැයි ගම්ම සංකේතය තියෙන්න ඕනේ. බලමු මේ අපිට ඕල් එක තිබුණොත් විතරක් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු දක්වන්න කියලා මේ ඕල් එක නැතුව අපි කියනවා hx, gx. ඔන්න අපිට පුළුවන් අවස්ථාව ඒක තමයි සර්වවාචී ව්‍යුත්පන්න ක්‍රමය කියලා කියන්නේ. ඊළඟට 2 3 අපි දැන් අපිට මේ තියෙන අවයව ටික ගන්න. දැන් අපිට මේකේ පුළුවන් hx ගන්න. කොහොමද ගන්න? අර ගම්ම්‍ය සංකේතයක් තිබුණොත් අපි ඒකට යොදනවා අසම්භාව්‍ය ව්‍යුත්පන්න උපකල්පනය. අපි සර්වවාචී ව්‍යුත්පන්න ක්‍රමය යොදා ගන්න පුළුවන් සර්වවාචී නිගමනයක් තිබුණොත් විතරයි. එතකොට ඒකෙදී අපි මේ සර්වවාචී ප්‍රමාණිකාරක ඉවත් කරලා hx, gx කියලා ලියන්න පුළුවන්. ලියලා ඒකත් දක්වන්න කියලා පේලියක් විදිහට අරගෙන ලියන්න. ඊට පස්සේ ඒකේ අපි ගම්ම නිසා අපිට ලේසියි පහසුයි අසම්භාව්‍ය ව්‍යුත්පන්න ක්‍රමයට ආවා. දැන් ඔන්න පූර්වාංගය අපි ලිව්වා. ඊළඟට 4 අපි තියෙනවා මෙතන තියෙනවා මෙන්න මෙතන තියෙනවා එකක් අපි ඒක ගන්නවා all x hx, ගම්ම fx. මේ තමයි දෙක අවයවය. ඔන්න අපි දෙක අවයවය ගත්තා. දැන් මේක අපිට all එක ඉවත් කරගන්න පුළුවන් hx, ගම්ම fx කියලා ගන්න පුළුවන්. රීතිය තමයි 4ට සර්වවාචී අවස්ථාකරණය යෙදුව. දැන් අපිට එතනින් ගන්න පුළුවන් මොකක්ද? fx එක ගන්න පුළුවන්. මෙතන hx තියෙනවා නම් fx ගන්න පුළුවන් අපිට කොහොමද? 3 5 අස්ති ප්‍රකාර රේඛිය. ඔන්න හරි. 7 අපිට තියෙනවා fx එක සම්බන්ධ කෙනෙක් මෙතන. එයාත් අපි කියනවා all x fx, ගම්ම gx කියලා. එක අවයවයක්. ඊට පස්සේ අපිට එනවා එතනින් all එක ඉවත් කරලා අපිට ලියන්න පුළුවන් fx, ගම්ම gx කියලා. ඒ තමයි 7ට සර්වවාචී අවස්ථාකරණය යෙදුවා. දැන් ඔන්න එතනින් අපිට පුළුවන් 9 මෙන්න මෙයයි දාලා gx ගන්න. මොකක්ද 6 8 අස්ති ප්‍රකාර රේඛිය. දැන් ඔන්න අපිට ඇවිල්ලා තියෙනවා hx අපිට තියෙන්නේ අසම්භාව්‍ය ව්‍යුත්පන්නයක පූර්වාංගයේදී අපි ව්‍යුත්පන්න උපකල්පනයේ විදිහට ලිව්වා. අපිට නිගම ඒකේ අවසානයේ ඒකේ අපරාංගය આવොත් අපේ මේ කියන ව්‍යුත්පන්න ක්‍රමය නිමයි. එතකොට මේ අසම්භාව්‍ය ව්‍යුත්පන්න ක්‍රමය නිම වෙලා අපි සාධනය කරලා අවසන් කරනවා මේක කපනවා. හරිද? දැන් ඒක සාධනය කරලා ඉවරයි කියලා කියන්නේ ඊළඟ අපේ ප්‍රධාන ව්‍යුත්පන්නය අවසන් වෙනවා. මේක තමයි සර්වවාචී ව්‍යුත්පන්න ක්‍රමය කියලා කියන්නේ. තාම ලේසි. අභ්‍යාස කරොත් තමයි අපිට මේක හදාගන්න ලේසි වෙන්නේ. දැන් ඔන්න අපි දැන් ඔය වගේ අභ්‍යාස ටිකක් කළා. දැන් ඔබ මේ ව්‍යුත්පන්න ටික අඳුර ගන්න වෙනවා. මේක හරි ලේසි ටිකක්. ඒ නිසා ඔන්න සර්වවාචී ව්‍යුත්පන්න ක්‍රමය ඔබට අඳුරලා දුන්නා.
වක්‍ර ඍජු අසම්භාව්‍ය මේ ටික අපි ඉගෙන ගන්න. ඉගෙන ගත්තොත් ඔබට ආඛ්‍යාත කරන්න හරි පහසු වෙනවා. මම ඊළඟට ඔබට වීඩියෝ එකක් ඉදිරිපත් කරනවා මේක ප්‍රමේයන් කොහොමද කරන්න කියලා. ඊළඟට ඒකේ රුට් එක කරනවා. ඉතින් මේ ටික ඔබ සම්බන්ධ කරගන්න ඔබට මේ කාලය තුල ඔබේ විභාග ජයග්‍රහණය කරගන්න සූදානම් වෙන්න ඔබට ජය